දැයි අවරණීය සංගරත්න අවසරයි ශ්‍රද්ධා ප්‍රති සම්පන්න පින්වත්නි අපි මේ කාලේ වෙන් කරගත්තේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ඒක පිළිබඳ පුංචි හඳුන්වා දීමක් පටක් කිරීමක් කරොත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන පුළුවන් ප්‍රශ්න අහන උත්තර දෙන ඒක නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් කියන්නත් පුළුවන් භාවනා කරනකොට Tamanට මතුවෙන භාවනාමය ප්‍රශ්න අපි සාකච්ඡා කරන විදිහ අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා පොඩ්ඩක් නම වෙනස් කරලා තියෙනවා එක එක නවසෙ නෙවෙයි පොදු කමඨාන් සුද්ධ කිරීම. ඊට අමතරව අපි ඊයේ මතක් කළ පරිදි වැඩමුළුවේ විවස්ථාවන් චර්යා පද්ධති පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. එහෙම නැත්නම් මූලික කමඨාන් මේක අහපු ඒවා තේරෙන්නේ නැතුව හෝ ගැටළු ස්ථාන තියෙනවනේ. එතෙන් තමයි රකින්න ශිල්පද පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. ඒත් අපි ඉදිරිපත් කර ගන්නවා. ඒ මොකද ඒව තිබුණොත් භාවනා හිත පිළිසිදු වෙන්නේ නැහැ, නිරවුල් වෙන්නේ නැති නිසා. ඒ වගේම අද අවසින්දලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ නැති හෙට ඉඳලා ඒ දේශනාවේදී මතුවෙන ප්‍රශ්න මොකලපෙන දේවල් කරන එකත් එකතු වෙනවා. ප්‍රධාන වශයෙන්ම නම් අපි කරන්නේ කමඨාන් සුද්ධ කිරීම තමයි. නමුත් ඒකෙදී අනිකුත් ඔය කියන අතිරේකංක සඳහන් වෙනවා. මේ ටික සඳහන් කරන්නේ මේන් පිට මොන ප්‍රශ්නයක්වත් දාන්න එපයි කියලා කියන්නේ. ඒක අපි ගන්නවා. සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්න වෙන ගුරුරු ගණන දේවල් අනෙකුත් නිකායවල තියෙනවල් අපිට කෙලවර කරන්න බැරි ප්‍රශ්න ගන්න. ගන්නේ අපි භාවනා කරනකොට වෙන ප්‍රශ්න, අපි රකින්න සීලයට සම්බන්ධ ප්‍රශ්න, අපි කරන භාවනා කමඨාන් පිළිබඳ ප්‍රශ්න, අපි මේ විවඩමුළුවේදී දැන් ඉදිරිපත් කරගෙන තියෙන චර්යා පද්ධතියේ කාලසටහන පිළිබඳ ප්‍රශ්න වෙනවා ගන්න. ඒ අනුව අපි ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි කල්යතුම লীලා ප්‍රශ්න ලියලා දාන්න පුළුවන්. එතකොට නමගම අවශ්‍ය කරන්නේ. කවුද ලිව්වේ කියලා දන්නවා. එහෙම නැත්නම් සභාවට ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රශ්න එලි කරන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. අද වාර්තාගත වෙලා තියෙනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ කියලා. ඒ නිසා අපිට තියෙනවා දෙක වෙනකන් කාලේ සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට ඉඩ දෙන්න. නැත්නම් ඒක ආරාධනා කරන්න ඒ නිසා මම ආරාධනා කරනවා සම්බන්ධ වෙලා ඉන්න අයට මේ දීප හඳුනා දීමට සාපේක්ෂව සුදුසු ප්‍රශ්නයක් ප්‍රකාශයක් මාතෘකාවක් තියෙනවනම් කරුණාකර ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න. අවසරයි සම්මුතිය වෙනත් කෙනෙක් ඉදිරිපත් කරලා ප්‍රකාශයක් හැටියට තමයි මම ගමු අධ්‍යක්ෂක ඉදිරිපත් කරන්න මම කියන්නේ නැත්නම් මයික් එකක් තියෙනවා. අපි මයික් එකට කතා කරුවොත් මේ ඒකේ රකවන්න ඔතන හිතර ගන්න ඉඳ තියෙන. දිග තියෙන. මගුවන්ිය ස්වාමීන් වහන්සේ ලංකල කතා කරන්නේ. මම මේ අමුදුවාගේ භාවනා මධ්‍යස්ථානයේ මගේ පළවෙනි භාවනා අධ්‍යක්ෂින ඥාන දෙන්න නම් කරගෙන තියෙනවා. මම උදේ පාන්දර 5ට හරි කියන්න කතා කරන්න. උදේ පාන්දර 5ට පරයන්කේ ඉඳගත්තා. මම පරිණත යෝගියේ හිතරනෝනේ මම භාවනා කරලා තිනවා ඒ නිසා මම කෙලින්ම මගේ පුරුදු පරයන්කේ විදිහට යටිකය අමතක කරලා උඩුකයට හිටගෙනලා ඊට පස්සේ නාසිකාග්‍රයට ගෙනල්ලා මම පුළුවන් වුණා තාම සුදුසු වෙන්නේ සින්නතාවයේ තින්තිවි ඒකාග්‍රතාවයකට එන්නේ. ඒ වෙලාවේදී සිස්ටම් නොදැනී යනකොට සංඥාංශ මට දැනෙන්න පටන් ගත්තේ මේ වතුර ශබ්දය. ඒ වතුර ශබ්දයක් එක්ක ඉතාම පහසු වෙන්නේ කිසිම දෙයක් නොදැනී යන ශබ්දයකට පස්සෙන්ද පුළුවන් වුණා වතුර ශබ්දේ ඊට පස්සේ ඇහෙන්නේ. ඊට පස්සේ සක්මන් කරනකොට පළවෙනි වතාවට විශාල පිරිසක් එක්ක සක්මන් වල සක්මන් කරන්න ලැබුණා. සිදු ඉඩක් නිසා මේ හොඳට එතනදී අර
සක්මනේ අවසානයේ ගිහිල්ලා නැවතිලා නැවත ශරීරයට හිත යොමු කරනකොට අර ශරීරයේ වේගවත් ක්‍රියාකාරීත්වයයි ආය ස්වභාව ධර්මයට හිත යොමු කරනකොට අර වාතයේ කැළඹීමයි කියන එක මුදටම අත්විඳින්න පුළුවන් වුණා සම්මත ඒක හරිම ආශ්චර්යයක් කියලා තමයි මට දැනෙන්නේ. ඒක නිසා මම ඒක ප්‍රකාශයක් ඇතුළත උන්වහන්සේ දිනුපත් කරේ. මේක පෙර මට එහෙම දැනෙලා නෑ. මොකද උත්තරනවනේ සක්මන් කරන තරම් විශාල පරිසරයක්. ඒක නිසා මේ වාතයේ කැළඹීම මීට පෙර එහෙම දැනෙලා නෑ. ඒක තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ආය ඊළඟට ඊට පස්සේ පරයන්කේ වුණා සීම අපහසුාවක් නැතුව ඊටමත් සමසුලෙන් ඒ ශුන්‍ය පරිසරයට ඇවිල්ලා දිගට මේ සත්‍ය භාවනා අධිකරණ කරකට භාවනා කාලය අවසන් වෙනකම් ජීවා ගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන්. ඒක මම හිතනවා මට හුඟක් මේකට හේතුව භාවනාවට පෙළඹෙනකොට තමන්ගේ තියෙන අප්‍රමාදයේ තමයි. භාවනාවට පෙළඹෙනකොට සතිය පිටවීම සඳහා මට අරමුණක් ඕනේ. අරමුණේම හිත තියෙන්න ඕනේ. පිට යන්න එපා කියන එක තමයි අපි සාමාන්‍ය කමටහන් දෙනකොට උගන්වන්නේ. ඒ නිසා යෝගාවචරය බොහොම බග වෙනවා, නතු වෙනවා, බය ආදු වෙනවා අරමුණට. ඒ අරමුණ කොහොම හරි පේන තෙක් හරි තියාගෙන ඉන්න හදනවා. අරමුණ හිත පිටේ ගිය ගමන් පශ්චාත්තාප වෙනවා. අනික අරමුණ ඔක්කොම හතුරු විදියට සලකනවා. අර මූල කර්මස්ථානෙම තියාගෙන ඒක අසාර්ථක වෙනකොට ඉතින් භාවනා වැරදිලා කියලා කියනවා. ඒ පහු වෙනකොට පේන්න පටන් ගන්නවා මූල කර්මස්ථානයේ තියෙද්දි වෙන කර්මයක් එනවයි කියලා හිතමු ආනපානිය කරද්දී සද්දයක් ඇහුණයි කියලා. ආනපානිය නැති වෙලා නැහැ ඊළාවේ. ආනපානිය කොහෙද තියෙනවා. හැබැයි රාපු නැද්ද ඉස්සරහට ඇවිල්ලා ඒකට අපි පශ්චාත්තාප වුණොත් අපි හරි කලබල විලා භාවනා කරනවා සතිය කරනවා කියලා කෑ ගන්නවා. කමඨාන සුද්ධ කරගත්තොත් එනවා අරමුණ ප්‍රධාන චරිත රංගපාන්නේ වේදිකාවේ කොනක ඉන්නවා සද්දේ තියෙනවා. සද්දෙත් අරමුණක්. හතරෙක් නෙවෙයි. සද්ද දිගේ තියෙනවා. ඒකට ඕනේ නම් තමයි තියෙන කැමති ආනපන බලන්න. නැත්නම් සද්ද බලන්න. නැත්නම් වේදනාව බලන්න. නැත්නම් හිතවිලි බලන්න. ඒකට තමයි තියෙනවා මේ එයා කරදර කරන්න ඉන්නේ නැහැ. මම කරදරයක් විදිහට නැතුව සලකලා බලුවොත් ආනපන ආනපන වෙන්න පුළුවන්. සද්දයක් වෙන්න පුළුවන්. ඉතින් අර කියන ද්වේෂය නැති කරන්න පුළුවන්. ඒක ලොකු ගැඹුරක්. ඒකට සූදානම් ශරීරය. ඊට පස්සේ අපි හිතුව මේ අරමුණ බලන් ඉන්නකොට කලබල කරන්න කියනකොට අරමුණක් ගෙවෙනවා. සද්ද හිතවිලි යතුරු හද්දෙත් ගෙවෙනවා. ඊට පස්සේ පේනවා මේ මෙතෙක් කියලා නොතිබිච්ච හිස් තැනක තමයි මේ ඔක්කොම දඟලලා තියෙන්නේ. නළුනේටි වයින් වුණාට පස්සේ වේදිකාවේ හිස්. දැන් හිස් වේදිකාව බලන්න. ඉතින් මේ හිස් වේදිකාව නාටකමක් කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඔක්කොම දැන් නළුනේටි ඉන්න ඕනේ, මියුසික් තියෙන්න ඕනේ, ෆ්ලෑෂ් ලයිට් ගහලා තියෙන්න ඕනේ. නමුත් අන්තිමට බලනකොට හිස් වේදිකාවත් නාටකෙම කෑල්ලක්. ඊට පස්සේ ඒක වාර්තා කරපු දවසේ භාවනා කරන එක්කනට කිව්වොත් ඊට පස්සේ නළු නිරෝධියා බලනකොට හිස්වේදිකාව දිහා බලන නළු නිරෝධ නතර වෙලාවට නැති වෙලාවට හිස්වේදිකාව බලනවා බලන්න පුළුවන්. මේ කාවේදී නටන්නේ. අපි මෙතක නළු නිරෝධියනේ බැලුවේ. අන්නේ විදිහට මේ හිස්තන පෙන්වන්නයි බුදුහාමර අපි අඬ ගන්න යන්නේ. මොකක් හරි වෙන්නලා ඒක ඉවරනකම් බැලුවට පස්සේ හිස්තන දැක්කට පස්සේ දැන් කියනවා දේවල් තියෙද්දි හිස්තන රක්නාසුලෝ භාවනා කරන්න. චිත්ත බලන වෙන සාධ්‍ය තිබුණත් චීලි තිබුණත් ආනපන තිබුණත් ඒ වගේ විනිර්මුක්ත වෙච්ච හිතකට යන්න පුළුවන්. ඒක අර කලක් කරලා අත්තර දිලා වැඩිලා කමඨාන් සුද්ධ කරලා දේවල් තිබුණට ඒවත් එක හැප්පෙන්න එපා. ඕව නෑ ගන්න සලකලා ඉස්සන බලන්න ගියාම ඕකටම වෙලාවක ඉස්සන තියෙනවා. ඒක බුද්ධ ඥානංශ උපමාවකට සඳහන් කරනවා. ඊයේ එනකොටත් කවුද ඒක කිව්වා? මං කෝයි ඒක බුදුහාමුදුරු කියපගන්නේ. මහානෝගේ උඩම කෙලවර කැළඹිලා තියෙනවා. උඩම කෙලවර හුලං වලට කැළඹිලා රැලි. යටම කෙලවර පිංගල චිමිංගල මහා පිංගල ආදී මහා මත්ස්‍යයන් දකල් නිසා කැළඹිලා. මැද මොද කවදාවත් කැළඹිලා නැහැ. ඒ කියන්නේ මොද කියලා උඩ බැලුවොත් බලමිනියක් කැළඹිනවා මොදක් කැළඹිනවා. යටම කෙලවර බැලුවොත් මොදක් කැළඹිලා මාත් කැළඹිලා. මැද මොද තියෙනවා. කැළඹිලි නැහැ. අපිට කවදාකවත් කොච්චර වෙන්නේ. මොකද අපි හිත කඩක් පුලින කමනාද ආපදුරා හිත කලබලමයි හොයන්නේ. කැළඹිච්ච දේවල් හොයන්නේ. මේ කැළඹිලි දේවල් තියෙද්දි මට කොච්චර දෝ විවිකේ තියෙන්නේ. ඒ නිසා විවිකේ නැතිකම නෙවෙයි තියෙන්නේ අපි හිතේ නොකමනාගතිය. කඩක් පුලි ගතිය, පාහර ගතිය. අර නරක දේවල් බල චෝදනා කර කර ඉන්නේ.
ඉතින් බුදුන්සේ ඔබ තිබුණට පතියෙදිම කලබල නැතිකුත් තියෙනවා. ඒක නැත්නම් අපේ හිත ඇතුළේ නිවන තියෙනවා. අපේ හිත ඇතුළේම නික්ලේශී තනක් තියෙනවා. පුරුදුලා තියෙන අපි එහෙන් කනේ නාසයෙන් දිවෙන මේ සංඥාවලට විතරන්න බද්දෝ යන්නේක මිසක් අපේ හිතේ ස්වභාවයෙන්ම කැමති ඉස්තන ස්වභාවයෙන්ම කැමති උදේකලාව ස්වභාවයෙන්ම කැමති වේගයක් තියෙනවා. ඒක බලන්න දැන ටිකම තියෙනවා. ඒ නිසා හොම කරගෙන යනකොට ටික කමතාන සුද්ධ වෙනකොට ධර්මයේ වැටෙනකොට මේ හිස්තන ශූන්‍යතාවයේ පරතෝ සංකල්පේ තුච්ඡ භාවයේ රිත් භාවයේ උප්පත්තියත් එක්කම තියලා තියෙනවා. අපි ඒක නොදකින්න පටන් කියන්නේ මේ විසිතුරු දේවල් බැලුවා. ඉතින් ඒ විසිතුරු දේවල් තරකේ. මේ විසිතුරු දේවල් කොච්චරද බලද්දී හැම තැනම හිස්තන තිබිලා තියෙනවා දැකලා නැහැ. ඉතින් අපි කියන්නේ හිස්තන නැහැ කියලා. හිස්තන නැත්නම් නැහැ. ඒක දකින්න නැතිකම තියෙන. ඒ නිසා හුදුවට භවනා කරපේකනට සබාවක ඉන්නකොට ත්‍රිවිධ වෙන්න පුළුවන්. සබාවිතී අපිට මොකද? ඒකට එනකට ඕනේ විතරක්. මම මොනක්වත් දන්නේ. භවනා නොකරපේකනට හිතනක හිටියත් කේතර තියෙන ප්‍රශ්නාලි කල්පනා කරලා ඔළුව අවුල් කරනවා. සබාවක ගියාම කියනවා අනේ කොහොම භවනා කරන්නද? මේ සෙනගේ ඉඳද්දි කෙද්දකම් පුළුවන් භවනා කරන්න පුළුවන්ද? කොඩි ගැස්සට භවනා කරන්න පුළුවන් කියලා දඟලනවා. ඒ චාපි මේ වගේ මධ්‍යස්ථාන හදලා ගැටේ පුරුදු වෙන්න ඕන. පුරුදු කරලා කියනවා ඔය කලබල අස්සෙත් නිර්ධතාවේ තියෙනවා. ඒ නිසා කලබල නැත්තන කියලා නිර්ධාලේ පුරුදු වෙලා ආයෙත් කලබල තියෙන්න කියලා බලන්න. කවුරුත් අපේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. කිසිම කෙනෙක් නැහැ. ඔයගොල්ලෝ ඉතාලි කියන්නේ මේ මම නැතුව මොනක්වත් කරන්න බෑ කියලා මේ අයියලා වෙලා අක්කලා වෙලා මුදුනා වෙලා පැయ్యා වෙලා අයියා වෙලා ගරු වෙලා රඟපාන්නේ ඕගොල්ලෝ. ඔයගොල්ලෝ නැති දවසක දෙකේ දොබතලෙන් කවුන් කාලා බැදගෙන කනවා. අනේ මේ නාති වාත ටිකේ අන්තං අමුඩව ගිහිල්ලා අපිට කරදරයක් නැහැ. ඔයගොල්ලෝ ගෙදර හිටියොත් කරන අරකට ඇඟිලි ගන්නවා මේකට ඇඟිලි ගන්නවා අර කරපම් මේ කරපම් කරනවා. ගෙදර මිනිස්සුන්ට පළ කියා ගන්න බැරුව ඉන්නේ. ඒක ඔබ මැරිච්ච දවසේ දානයක් දෙනවා 7 දවසේ දාන්න කියලා. දැන් නා කැමරෙන්නේ නැහැ එඳහකා වෙන්නේ නැත්නම් දෙක ඔන්නා කැමරනවා එඳහකා වුණා ඉවරයි. ඉතින් ඕකට තමයි හිතට කියන්නේ. ඒක අපිට කාලකන්නිකමක් වෙලා තියෙනවා. ඒක අපිට මේ පරාජයක් වෙලා තියෙනවා. ඒක අපිට මේ අතපල්ලේ වැටිල්ලක් වෙලා තියෙනවා. ඒක අපිට මේ හරියාදුවක් වෙලා. එනිසා මොකක්ද හිතියහම අපිට මොකද? මේ එක එක්කත් ඇලියපෙන්නේ. ශ්‍රද්ධාවක් නැහැ. එසා තමයි හිස්සා විවේකේ බලන්න බලනවා නම් ඕනතරම් බලන්න. ඒක නිසා දිවා රාත්‍රී සංඥාව තියාගන්න කියලා කියනවා. ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රාත්‍රී දිවා සංඥාව තියාගන්න කියලා. දවල් වරුවේ බස් එක වගේ හැදෙන්න කියනවා ඇස් තිබුණාට මොකද පේන්නේ නැති කෙනෙක් වගේ. ඇසත් තියෙනවොත් පොට්ටෙක් වගේ ඉන්නේ මේ දේවල් දැක්කට බලන්න එපා. රාත්‍රියේ මේ ඔක්කොම බුදිනේ. ඔය කෙලිකාරෝ සීනෝ රාත්‍රියේ නැගිටලා අඹ වැඩේ මොකද කරගන්නේ? ඒකවල මුළු ලෝකෙම බහන මැදත්තාන. හරිම නිස්සද්දයි කිසිම කරදරයක් නැහැ. ඉතින් ඒ නටන වෙලාවට ඔබ පැත්තකට යන්න. ලස්සන සින්දුවක් තියෙනවා මගේ අර පරණ සින්දුව වටක නැති වෙලා. මේ netමානන කල අපි දෙදෙනායම තරහගෙන. ලෝව දෙඩමලු වී netමානන කල අපි දෙදෙනායම තරහ වෙලා. යටි ඊට පස්සේ කවුරුත් නැත්තනේ යටි හිත මතු කොට සිනාසල අපි දෙන්න ඉමු ජොලියේ. එක එක බලන වෙලාවට අවුල දන්නේ දෙ සින්දු දන්නගෙන නේද? මේ පරණ තැටිමයි ගාව තියෙන අලුත් ඒවා ටික ගෙනාවේ නෑ මේ. දන්නවද? අනේ ලෝනිස සැලවි නවතින මොහොතේ යටි හිත මතු කොට සිනාසලා ලෝදඩුමල වී netමානන කල අපි දෙදෙනායම තරහ වෙනවා. ලව් කරන දෙන්නේ කතා කරන්නේ නේ. ඒක ගෑණි කියන්නේ ඔය. මේ මිනිස්සු netමානන කලන්ට පීරෙක් වගේ හිටපන් පොට්ටෙක් වගේ හිටපන් මොනවා කරන්න කවුරු අපෝ මට ආවුනේ. මේක දැක්කද කියලා දැන් දැක්කේ නැහැ. ඉන්නවා නිකන් දවල්ට බස් එක වගේ. මොනවාක් පේන්නේ නැහැ දන්නේ නැහැ. රැයට ලෝනිසසලවි නරවතින මොහොතේ. ඇති හිත්මත් කොට සිනාසල අපි ඇති හිත්මත් කරන්නේ සතියට. අපි සිනාසලන්නේ සතියට ලවට නෙවෙයි. කෙල්ලෙකුට කොල්ලෙකුට නෙවෙයි. කවුරු පුදියකට වෙලා වැඩිව තමයි නැගිට ගමන් වැටි කරගත්තා. කවුරු ආවනේ ආපු ගමන් අපි
බීරෙක් වගේ පොට්ටෙක් වගේ අතපය මොකද කරන්න බැරි වෙන්නේ ඉන්න ගියාම ප්‍රධාන දේ කරන්නේ ලෝකයා අපිව එළවලා. ලෝකයා ඔය ප්‍රේමේ නෑ ඉලාට. අපි පණ තියෙද්දිම අපේ ආදාහනය කරනවා ඒගොල්ලෝ. පණ තියෙද්දිම අපිට පාංශකූල දෙනවා ඒගොල්ලෝ. තෝප්පල. පොඩින් ඇති වැඩක් නෑ. ඉතින් ඒක අනේ විපායෙම කියන්නේ කියලා ඉබ්බදියර දානුත් ඇන්නේ වේ මම මැරෙයි කියලා කියනවා. මෝ ඉදිර දාන්නපම් මම මැරෙයි කියලා. මම 385ක එක රස්සා කරා තෝප්පල. එච්චරයි කිව්වේ. පාර පුරා පෝස්ටර් ගහලා තිබ්බා. වැසිකිලි වල පාරේ මීයක අමු හොරා මූ එලෝපා. කම්පැනි සුද්දත් කතා කරා I am very sorry බෝගේ ඊළඳට මේ වෙච්ච එක ගැන පුද්ගලික කාරණාවක් ඉල්ල ලස්සනා කියලා සුද්ද මගේ ලියුම ලියලා. අසංගරා තටුවාපු කුරුල්ලෙක් වගේ මම එළියට ආවා. ඒ එක එකකක්වත් තේරෙන්නේ නැහැ මම මොනවද හොයන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඉතින් මම චාලක මණ්ඩල කාලේ පොරෙක් කියලා. ඉතින් මා පස්සේ කීප දෙනෙක් කියලා සමාවිල්ලුවා. මම කව සමාවනේ උඹලා 385ට පහන් 385ක්ම පත්තු කරනවා. කවදාවත් මට මානකමක් හම්බෙන්නේ නැහැ උඹලා මට ප්‍රේම කරන්න. උඹලා මට ඵලයන් තෝපල කිව්වා. ඔයගොල්ලෝ ප්‍රේම කරන සීලම දෙනා ඔයගොල්ලෝ වෛර කරනවා. ඔයගොල්ලෝ ඒ ලෝවනිසසලවි නවතින මොදී යටි හිත් මතු කොට සිනාසලා. ලෝදද මලවි නිත්මානන කල අපි දෙදෙනායම තරහ වෙලාගෙන මේ සින්දුව දන්නවනේ. ඔය තමයි බුදුහාමුදුරුවෝ දිගටම කිව්වේ. දෙකලා ව්‍යං අරණ්‍යගත ව්‍යං දුක්ඛ මූලගත ව්‍යං ඔය බයිලා කියන කිසි කෙනෙක් ඉන්නේ අපිට විවේක දෙන්න. ඒගොල්ලෝ ඉන්නේ අපිට ටැක්ස් කරන්න, අපි සූරකණ්ඩ ඉතින් මේ ඉන්න කට්ටිය අයින් කරන දැන් නැහැ මේගොල්ලෝ දාපතුරයි කාල් කට්ටිය මේ දවස් 4ක් හිටිය ගියානේ. මේගොල්ලන් ඉතර කොක්ක වැඩන්නේ නැහැ. කොක්ක වට ගන්නත් එපා, අසුරු කරන්නත් එපා. ආපහු මේ නෑයෝ කියලා જાතියක් ඉන්නවනේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ ඉපාම කරපු જાති. මේක මගේ ගම නිසා මම ප්‍රවේශයෙන් කතා කරන්නේ අමාරට මේ ඉන්න අපේ නෑයෝ ඇවිල්ලා. ඉපාම කරපු જાති හුල්ලන්න තැන කිව්වා. හරිම විවේකයි. එනිසා විවේකේ නැතිකම නෙවෙයි තියෙන අපි විවේකේ හොයන්නේ. අපි විවේකේ හොයන්නේ අසුචි වල. අපි විවේකේ හොයන්නේ මාළු මාකට් එකේ. අපි විවේකී වෙන්නේ සැනකෙලි වල අපි විවේකී වෙන්නේ සුපර් මාකට් එකේ ඉන්නේ ඒකේ තියෙන ආරණ්‍ය අපිට තියෙන තෙන්ට යනවා කොච්චර කලබලතරක හිටියත් තමයි විවේකී හදා ගන්න දන්නවනම් දැන් බුදුරජාණන් වහන්සේ අනකොට කට්ටිය කියනවා උඹ බුදුරජාණන් වහන්සේ ගෙන්න ගන්න ඕන කර්මාකල නිස්සද්ද වෙන්න සරුවචනන්සේ කැමති නැහැ මාළු මාකට් එක වගේ දැනකට බුදුහාමුදුරුවෝ නැවත එන්න දකින්නවට කැමති නැ නිස්සද්ද වෙන්න ඉතින් ලවුඩ් ස්පීකර් දාලා බුද්ධ පූජාවක් තියෙනකොට බුදුහාමුදුරේ එයිද? බෝධි පූජාවක් කරනකොට වඩින්නේ මැනවිනි දුකානේ නේ කියලා මේ පැලෙන්න ගහ ගන්නකොට එන්න හිටපුණාන්තෙත් යනවා යන්නේ. උන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා මෙච්චර නිදහසට විවේකයට කැමති බුදුරජාණන් වහන්සේ දැන් ඉන්නේ පාරායිනටයි. මොකද බස් එකේ එනකන් ඉන්නවා යන්න. වැඩක් නැහැ මොකද විවේකේ නෙවෙයි මුන් ඉල්ලන්නේ මුන් ඉන්නේ බුදුහාමුදුරුවෝ පිළිවෙලින් තියෙන බස් ස්ටෝල්ට මොනවද නේද ඉතින් හොයන්න හෙව්වත් විකේ අදත් වගේම සිනක තියෙන තැන වගේම සියුම් නැත්නම් තියෙන ඒක ඉස්සල්ලාම දැනගන්න ඕනේ අපි හොයන්න විවේකේ නිතරම අපි කරා ඉන්න බලාගෙන ඉන්නවා අපි දන්නේ විවේකයට අත දෙන්න අපි දන්නේ මේ ගෝසාවයි තාබ සත්කාරයි සම්මාන සිලෝකයි මේ කොලේ ආකරේ බැඳීමයි කණේ ආකරේ බැඳීම ඒක නිසා හાર્ට් එක දැනගන්න දැනෙන්න රින්දත් එපා මේ උදී ජනතාවට අපි ඉන්නේ යන්න ලෑස්තිලා කියන්නේ. ඒක ඉන්නවා ඇලිගලි වාසේ වගේ ඉන්නවා. පිටියට මේ ඔන්න යන්න මෙන්න යන්න හදාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ වෙන මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් අවශ්‍ය බව අපිට කමඨාන් සුද්ධ කරනවා. හැම ධර්මතාවයක්ම කුලකේ පවා තියෙනවා. බලන්න දන්නේ නැත්නම් අපි මෛත්‍රී බුදුහාමරකම් බලන් ඉන්නවා. ඒත් දැකලා මෛත්‍රී බුදුහාමර දැකට වෙනසක් වෙයිද? Taman හැදෙන්නේ නැතුව ඉන්න හැදෙන්නේ. සම්මවෙන්න ස්වාමීන් වහන්සේ ඒ වගේම මට තවත් මතක් වුණා දැන් තවත් දෙකෙන් මම කියන්නේ මෑණියන් වහන්සේ අපිට දැනුවත් කරා මේ
ස්වාමීන් වහන්සේලා දානෙට ලැබියම ස්වාමීන් වහන්සේලා මෑණියන් වහන්සේලා පිට වෙලා යනකම් ඉඳගෙන ඉඳ එහෙම කියලා. ඉතින් ඒ අනුව ගෙදරදී අපිට නොලැබෙන අවස්ථාවක් ලැබුණා ස්වාමීන් වහන්සේ. මම ගෘහිණියක් ඒක නිසා ඉතින් කැම්පාවම පොඩ්ඩක් ලස්සනකට වෙන්න තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ ආහාර ලබාගත්තට පස්සේ ඉඳගෙන ඉන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව ආහාර ගන්නකොට සතුටුමත් වුණා වගේම දැනෙන්නට මම මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා. මේ සතිය පිටු කරන්න නෙවෙයි තියෙන නිසා සතිමත්ව ඇතුළ බලන්න මේ ආමාශයට ගියාට පස්සේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඇත්තම මට මතක කාලෙකවත් මට පළවෙනි අත්දැකීම ඒක මේ මට මතක කාලෙක මේ මගේ ආමාශය ඇතුළේ කොහොමද මේ ආහාර නිර්මිත ක්‍රියාවලිය සමග ඒක අත්විඳින්න පුළුවන්. මම එතන මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී අනිත් ස්වාමීන් වහන්සේලා මම තුල එක්කිට වඩිනවා. ඒකත් මම මේක පෙර අත්දැකලා තියෙනවා මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිකන් පරණ කාර් එකක් වගේ එහෙම අත්දැකලා තියෙනවා. නමුත් මේ ආහාර දිදීමේ ක්‍රියාවලිය කියන එක අද තමයි සමහරවිට ඒ විදිහට අත්දකින්න පුළුවන්. මම හිතනවා ඒක දියර සතිමත් වීම නිසා ඔබ වහන්සේ කියලා දුන්නා විදිහට ප්‍රවාහයට තීරණ හොදන් කරනවා සත්‍යයේ සියලුම දෙනාම මෙන්කින් මොනවා ඉස්ලාම් දාස රජගහනුවර පින්නපාත වැඩි සිද්ධාර්ථ තාපසතුමාට ඊට ඉස්සෙල්ලා රාජකන්‍යාවන් විසින් රාජකීය ආහාර රන් බඳුන් වල තියලා පළඳනකන් දෙපැත්තෙන් පවන් සලසලා කහ මේ සුදු අඳුන් අඹරඹර ඉඳලා තියෙනවා. රම්මේ සුබ කියන මාලිගාව. අහුවෙන්ද ගියා පාත්‍රය ගත්තා එක ගෙදරින් එක જાති හම්බුනාට පස්සේ පාත්‍රය දිහා බලනකොට බඩවැල් දඟල කටෙන් ආවලු එළියට. මම මේ කොහොමද වළඳන්නේ කියලා. එක ගෙදරින් එක දේවල් දීලා අර වගේ ලස්සනට මේ ව්‍යංජන මේ බැදුම් මේ පපඩම් මේ සලාඩ් නැහැ. එක බත් එකට දාලා. ඊට පස්සේ කල්පනා කරාලු මට කොහොමඩක්වත් ඉස්සරහට වෙන්නේ මුළු ජීවිතේම මේකේ. කියලා ප්‍රතිවේක්ෂා කරා. බඩවැල් ළඟට කටෙන් එනවා. එතකොට මේ කාවිද බිම්බිසාර රජුගේ ගෝලේ ඔත්තුකාරයෙක් කියලා බලාගෙන ඉන්නවා. මොකද හැසිරීමෙන් පේනවා හිඟන්නෙක් නෙවෙයි කියලා. ඒ රජුරෝ බලන්නේ ඔත්තු සේවාවට ඇවිල්ලා ඉන්නවා කියලා බලන්නේ. රජු ආදරයට බලනව නෙවෙයි. බලනකොට පේනවා හිඟන්නෙක් වුණාට මම රජපැටියෙක් කියලා. ඉතින් මේක බලනකොට බඩවැල් ළඟට කටින් ආවලු ඊට පස්සේ හැමදාම පින්නපාතේ ගිහිල්ලා බත් කරන ආහනෙට කරන බලන්නේ මේක බුද්ධ භෝගේ. මේක තමයි අපේ ආර්ය වංශේ પરම්පරාවේ අපිට හම්බෙන දේ. මේ වළඳපන්. ඒ බුදුමෙ මං ඉන්නකොට ස්වභාවික පින්නපාත කියලා තියෙන මේකෙත් මං ගිහිල්ලා තියෙනවා. එක එක මිනිස්සු එක එක જાති පාත්‍රයට දාන. කිසි දෙයක්ම අල්ලපු දෙමන්ස ගන්න මේකේ දරපොනක් තියෙනවා කියලා. ඉතින් ඔක්කොම එකතු වුණාට පස්සේ කොන්ක්‍රීට් අංගන දැකලා තියෙනවා. 3 2 1. වැලි 3යි, වැල් 2යි, සිමෙන්ට් 1යි ගැව්වා දැම්මා. මේ බැතුන්ද රස කැවිලිද ඉස්සරහා කෑමද පස්සේ කෑමද අනම්මනම් මොකුත් බෑ කාපියයි. ඒක සූප සාස්ත්‍රයේ මොකද වෙන්නේ? එතකොට මේ ප්‍රසන්ටේෂන් එකට මොකද වෙන්නේ? හොටෙල් එකේ හදලා මේ හරි ගැසලා තියෙන එක ප්‍රසන්ටේෂන් එක හැදුවට පස්සේ බොක්කට ගියාට පස්සේ මේකට බොක්කට ගියාට පස්සේ දෙකේ වෙනසක් නැහැ. අස්සන ප්‍රසන්ටේෂන් එකේ කෝස් එකක් කරනකොටයි මේක මේ දින දෙකක් කරනකොටයි බොක්කට ගියාට පස්සේ බලුවමනයක් විතරයි. ඒකයි ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක දිහා දන්නවනම් මේ කුමන නැටුම් කෙලි කවුද සිනාදා මේ කැමරට කොච්චර නටවන්නේ කියලා බලන්න ලෝකයා. අද පිටුමාකාර මේ හොටෙල් සිස්ටම් එකක් තියෙනවා. පර්ෆෙක්ට්. ගෙදරින්තර ගෙදරක් හදලා දෙනවා. පිටු පැතු සම්පත් දෙනවා. ඉතින් ඒකල කාලා බීලා නටලා මියුසිකල් ෂෝස් දාලා මල් ගිනල්ල නටනවා. මේක දිහා බලන්න. කොයි දෙයක් කරලා කවවත් මුගුරෙන් පල්ලයක් ගියාට පස්සේ සේවල පිළිච්ච බලුවමනයක් තියෙනවා. වමනේ කෙරුවෝ මොන බෝයකේ කෑවත් ඉන්න ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක ගැන කල්පනා කරලා පේනවා අපි මේ මොකකින්ද මේ සංഭാෂණ හදන්නේ කියලා. මොකකින්ද අපි මේ සැනකෙලි හදන්නේ කියලා. ඉතින් ඕක තමයි අද තාක්ෂණය දියුණු කළ දීලා තියෙන්නේ. තාක්ෂණය දියුණු කළ තියෙන පුළුවන් තරම් කාබල්ලා පුළුවන් තරම් දීපලන් නටපල්. ඒක ගැන කතා කරනකොට කියනවා මේ පැවිදි වුණාට පස්සේ සංඝයා බ්‍රහ්මචාරීට ගියාට පස්සේ
කාමසේවණින් අයිමුණාට පස්සේ මේ පැවිද්දන්න තියෙන එකම ඉතුරුලා තියෙන එකම දේ රස කැවිලි විතරයි. රසමසෝ විතරයි හැම සංඥාදම දීවිලා. දැන් බුදුන කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දෙයට මෙච්චර කාබන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් තියෙනවා කියලා දෙනවා. කිලෝරක් නතෝ කන. කාල රසක වෙටි විතරතර යනවා. පන්තල තරම් යනවා. ඒ මොකද හේතුව අර ලිංගික ක්‍රියාවලිය නතර වෙච්ච ගමන් සංතරපණය සිද්ධ වෙන්නේ සීනිය හරහා. ඊට පස්සේ ජීවිතය. ඉතින් ඒක භාවනා කරනවා නම් කියනවා පිට පාස ප්‍රතිවේක්ෂා කරගෙන කන්නේ. ඒකට රස විඳින්න බෑ. ප්‍රතිවේක්ෂා කරන්න පටන් ගත්තොත් රස විඳින්න බෑ. තුන දෙකේ කලවම් කරලා කොන්ක්‍රීට් ගාවෝයි ගහගෙන ගියා. ඉතින් ඒකට කැමති නෑ. මේ රස කැවිලි හදලා පූජා කරන්නේ තම්බලාම තමයි. ඉතින් ඒ නිසා නිවන් දකින්න ඒගොල්ලෝ ඇවිල්ලා කවුරුහරි අතර තියෙන රස කැවිලියක් අතේ තියන බලාගෙන ඉන්නකොට බොක්කේ නෑ තව කෙල ඇවිල්ලා මේක කාලා ඉවරයි. අතේ තියන තව පොඩ්ඩකින් කන්න තියෙන එක. ඉතින් ඒකට මේ අතේදී දිරව. ඉතින් නිසා කැමෙන් බේරනවා කියන එක මේ සුඛභෝගී වස්තු වලින් ඒ උපභෝග පරිභෝග වලින් බේරුවාට පස්සේ කැමෙන් පරිසං වෙනවා කියන එක වික්ෂුන් වහන්සේලාට කරන්න බෑ. නිසා සිද්ධෝතන අශෝක රජුල දැකලා තියෙනවා බමුණෝ කැම ගන්න හැටි. කාලා නැගිටින්න කවුරු හරි අත දෙන්නවා. අත දින ගාලා නැගිටිනකොට සල්ුව කඩන්න වැටෙනවලු දුන්නේ. කට දෙපැත්තේ වැක්කිරලා තියෙන කැම විතරක් ඇතුළේ කපුටෙකුට කන්න ගන්නවා. පලන් සාටක පාම හත්තක කර්ම පහකින් බුදු දහමේ විස්තර කරලා තියෙනවා. මේ බුදුන්සෙන් ඔක්කොම කාණ්ඩ දෙනවා තියෙන්නේ වැඩි එක විනෝදාංශයක් තියෙනවා. කැම විතරයි. ඒකකොට මම ගියා මේ ගාලු පාරේ සිරිසේන පුරේ වාහන මැදට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒත් අපි යන්න පිටපාර. ඒ හැමෝටම යන්න අපි ජීව. අපිට යන්න එක වේලයි දෙන්නේ. ඉන්න වාදේ කරන ආපුවාම කියන ඔය නම්බුකාරම් මොකොත් නෑ මගේ පිටපස්සේ පිටිය වගේ එන්න ඕන. පම්මල්ලක් අරගෙන ඒ ශාන්තිය වැඩිමින් කැලි අරගෙන. ඉතින් ඒක ලෙල්ල මේ ප්‍රතිවේක්ෂා කරනවා මගේ බඩ පොක් අතේ ජීවිතේ දිරවලා ඉවරයි මොකද තනි වේලනේ. වත් ටික අතට ගන්න මෙතන එක දිරවනවා. ඉතින් මේක තියානේ විනාඩි 5ක් විතර ඉන්න කියනවා මේ කට්ටිය ඔක්කොම බෙදා ගන්නකම් කට්ටිය ඔක්කොම ප්‍රතිවේක්ෂා කරනවා මට නේද. ඊගාන ජීවිතේ බත් දිරවලා ඉවරයි. මේ මාරු එක්සර්සයිස් එකක්. ඇති වෙන්න දෙනවා දවසට එක සැරයක්. කිසිම ශාස්ත්‍රීය වංශනමක් අහලා තියෙනවාද එහෙම බුදුදහමගේ විකාල භෝජන ශික්ෂාපදයක් පනවලා කියලා. බටහිර ලෝකේ කොහොම දායකවත් කාටවත් තේරුම් ගන්න බෑ ඇයි ශික්ෂාපදයක් පනවලා කියන්නේ. බත් කාලා කවුද අපායේ ගිය කියලා අහනවා අපේ හාමුදුරුවෝ. ඒකල රැට කනවා. කවුද බත් කාලා අපායේ යෝව ගණන් ගන්න බෑ කියලා රැට කනවා. ඉතින් ගියෙක් වශයෙන් අර වගේ එකට ගියාට පස්සේ අපි නිකන් හැප්පිලා හිටිනවා. මේ බඩ විතරක් ඉන්නේ මේ උච්ච කතාව කරන්නේ. මේක නිකන් දෙනව නෑ. නිකන් දෙල මේකද බලන්න කන්තිය. බලනකොට සම්පූර්ණ ක්‍රියාවලියක් කරනවා. ඒක සාමාන්‍ය දඬුවමක් වගේ තමයි පේන්නේ. දඬුවමක් වගේ පේන්නේ නමුත් බලන්නකොට තේනවා මේ ආහාර ප්‍රතිවේක්ෂාව වගහා උච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ওই වගේ දේවල් අපි සාමාන්‍ය පොඩි උන්ට කරන්න යන්නේ මොකද පොඩි උන්ට කරන්න බෑ. මේ පොඩි එකාට අපි උගන්වනවා අත වහගෙන ඇඟිලි අත දික් කරගෙන ඉන්න කියනවා ඇස් දෙක වහගෙන. අතේ තියෙන මොනවාරි අපි. තියලා කියනවා දැන් මොකද්ද කියලා නිකන් ඇහෙන් බලන්නේ නැතුව අතින් අත ගාලා බලන්න. බර බලන්න කියනවා හැඩේ බලන්න කියනවා අතින් අත ගාලා. ඊට පස්සේ කියනවා අත් දෙක ඇරලා බලන්න කියනවා. ඒක ටොපි එක, මාස්මෙලෝ ස්ටයිල් එක, චුචුට්ස් එකක්, කටින් ගිඩියක් නැත්තම් මිදියටක් තියෙනවා. මිදි පී. ඊට පස්සේ දැන් අතට යන ගඳ බලන්න. පොඩි ගාලා කන්නට සද්ද අහන්න කියනවා. සුවඳ බලන්න කියනවා. කියලා දිවදික් කළ පොඩ්ඩක් දිවෙන් ස්පර්ශ කළ බලන්න කියනවා. එතකොට ඇහ කන දිව නාසය ඔක්කොගෙම ස්පර්ශ කරලා දැන් කියන පුංචි කැලක් කරලා කට පුරා මේ කන විදිහට රස බලන්න කියලා. ඊට පස්සේ කියන මුළු එකම කටේ දාලා සම්පූර්ණ දිය වෙනකම් අහපන්න කියලා. එදාට කියනවා අද තමයි තොපියක් කෑවේ.
මෙච්චර කල් ටොපි අවුර කරන කටේ දාගෙන තියෙනවා. පස්පැත්තකින් මේක බලනකොට පේනවා අපි කැමති කොච්චර අසත්‍යමත්ද කියලා. තීසන් සතා වැඩියෙන්ම කලබල වෙන්නේ කාමෙදී කැමෙදී. ආය මොකුත් නැහැ ඒකෙදි කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ. ඒ වගේම තමයි මනුස්සය. කැමරේ ගියාට පස්සේ කහකොට වැටෙනවා මිසක් කන දෙයින් පුදුම දේශනා කරන ආහාරන් නිසාය ආහාරම් පජහත කියලා. ආහාරයෙන් අතාරින්න නම් ගන්නකොට ආහාරේ දෙවට ප්‍රතිවික්ෂ කළා. අනිවාර්යයෙන්ම තමයි තේරෙයි අපි ඒක නොකරන්න මල් ගිනක් තියාගෙන සින්දු කිය බාහිරට ඉතාලින්ද භෝජන සංග්‍රහ පවත්නවා කියන එක ශිෂ්ටාචාරය නම් එන්නදී බුදුජානකේ වැද්දෝ ඉන්නේ. බුදුජානකේ ක්‍රමේ ම්ලේච්ඡ වෙන්නේ. જે කේමනන්ද සාංශයනෝ මේ ඔය දැන් ඔය ප්‍රොඩියුන්ට උගන්නේ එකද විද්‍යාව නැත්නම් බුදුආමරු ගන්න එකද විද්‍යාව කියලා. මම කියන්නේ පැත්තකට වෙයන් කෑම කනකොට කෑමට හිත දාලා කෑමත් එක්ක ඉන්නේ කියනවා. ඉතින් ඒක දැකලා තමයි අශෝක රජුගේ බුද්ධ ධර්මයට ආවේ. නිග්‍රෝධ සාමණේර නම වළඳනවා දැකලා. බමුණ කනකොට කරපු අර විකාරයත් එක්ක බලලා. ඒ නිසා ඕන කෙනෙක්ගේ භව විභාගය බලන්න පුළුවන් උට කන්න දෙන්නට. චීතකයට කන්න දීලා කාලා මැරුවා. බඩ බැල්ල මැරුවා. එතන සංඝ මහරජුරෝ ජාලිය සොක්කරිස්නිනා දින්න තමන් වාසියට ගත්ත අරු බඩගින්න ඉඳලා කන්න දුන්නාට පස්සේ කාලා කැවත රෝගයල නැඹගියා. ඒ නිසා අපිට කියන්නේ කෑම දාසලන්. එදීම කෑමට කඹරනවා. කෑමට කඹරන දාච්ච නිසා අපි දෙවිල වන්දන එක වේල වන්දන කිව්වොත් ඒක බරපතල දනුවක් වෙනවා. හැබැයි ඒක ඕන කෙනෙකුට කරපෑ කියන්නේ. කාටවත් ඇවිල්ලා ගහන්න ඕන කෙනෙකුට කරපෑ. ඒ නිසා ඒක කරලා බලන්න මේ ජීවත් වෙන කාලේ අපි ඛණ්ඩ ජීවත් වෙන නැත්නම් ජීවත් වෙන්න කනවා. උගදෙනේ ඛණ්ඩයි ජීවත් වෙන්නේ. අර පාටික මේ පාටික අරකට යන තැන මේකට පස්සේ වෙන වැඩක් නැහැ. ජීවත් වෙනකොට කනවනම් දවසට එක වේලක් දැක් කරලා ඒක ටික බඩ දානවා. ඉතින් ඒක කියලා දුන්නේ සර්වචනංශ විතරයි. අනික කිසිම දාස්තුමාන්තනවත් විකාල භෝජන ශික්ෂාපදයක් හිතලවත් තිබුණේ නැහැ. ඉතින් අද ඒක කොච්චර බරපතලද කියනවනම් කිසිම පිටරටක මේ භාවනා මධ්‍යස්ථානික විකාල භෝජන ශික්ෂාපදෙ දෙන්නේ නැහැ. දුන්නට බාර ගන්න නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ. බත් කෑම නැතිකම මොකද්ද කෙලස් කැපෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බෑ. එනිසා සිල් සමාදානයක් කරන්න කැමති නැහැ. දැන් ඔව් මගේ ප්‍රශ්නේ පරෙන්කේ ඇතුළු ප්‍රශ්නයක්. අනුපාන සතිය වඩනකොට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මට දැනෙන්නේ මගේ නාසයේ කෙළවරට සංසිඳාකට. මේ මුලදී වේගින් දැනෙලා කියන්නේ ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ වේගින් දැනෙනවා. ඊට සුද්ධිත අඩු වෙනවා. අඩු වෙලා ඒක හරියට නිකන් ෆ්ලැට් ලයින් එකකට වගේ එනවා. එතකොට මේ නාසය මම ඇස නිකන් අතරමං වුණා වගේ හැඟීමක් හදට දැනෙනවා. පස්සේ මම ඒක බලාපොරොත්තු වෙන්නේ ඇස් වහගෙන ඉන්න ඕනේ කියලා කරා. ඒ වුණාට ඇස් වහගෙන හිටිය හැකි. නමුත් හිත එහාට මෙහාට යන ගතියක් මට දැනෙනවා. බලන්න හරියම මාරුයි. ඒක නිදර්ශන තුනක් අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා. ඉස්සර තිබුණ ක්‍රමයට පුංචි බෝට්ටුවක නැගලා කවුරුහරි මොහොතට ගියොත් මුල් හදියේ රැළ බොහෝම සරයිනේ. දියත් කරගන්න බැරි තරම්. ඉතින් ගොඩාක් දෙක තමයි රැළ දියත් කරන්නේ. මැදට යනකොට රැළ බින්දෙන්නේ නැහැ. තනි. ඉතින් ඒක දිගේ දැන් මුලදී ජීවල කපාගෙන චල කපාන ගිහලා මැදට යනකොට දඟලන්නේ. එතකොට මොහොත යන කට්ටිය විතරයි ඔරුවේ ඉන්නේ අනික කට්ටිය යනවා. වෙරළ පේනකම් ප්‍රශ්නයක් නැහැ. වෙරළ නොපිනිච්ච ගම මොහොත වක්කාරය කියලා කට්ටිය. වටේ තියෙන ඔක්කොම නලියම. ඒකට ආත ගියාට දැන් මතක නැහැ. හැම පැත්තෙම මොහොත. එතකොට එයාට ආපහු මේක දුවගෙන එන්න හිතනවා ගෙදරට. ගොඩබිම තියෙන පැත්ත මොකද දැන් හොයන්න බෑ දිශාව හොයන්න බෑ දිශා මාරු වෙනවා කියලා කියනවා. ඒ නිසා මොහොත යන කෙනාට මේ පාළු ගතිය තනි ගතිය දැනෙන්නේ ඉම නොපෙනී ගියා. කැලේකට ගිය කෙනා දවස් 2-3 ඇතුළත කැලේට ගියාට පස්සේ කොහොමඩක්වත් දිශාව තෝරගන්න බැරි වෙනවා. මත් වෙනවා. එතකොටත් එයාට දිශා මාරු වීමක් වෙනවා. කාන්තාරයකට ගියාම
පිශාච ප්‍රේතය වට වෙනවා වගේ මහා පාළු ගතියක් දැනෙනවා. මොකද කාන්තාරය ඇතුලේ දිශා මාර්ග දැන් වගේ GPS නෑ, උතුරු කටු නෑ. ඒ නිසා ඉවයිදී එගොඩ වෙනවයි කියන එක මොහොත එගොඩ වෙනවා. කැලියක් එගොඩ වෙනවා, ගමට යනවා. කාන්තාරයක් එගොඩ වෙනවා කියන්නේ සත්ත්වවාහක කියලා කියන්නේ යාට සාත්තු නායකයය. එයාක පුරුදු කරලා තියෙනවා. අනික කටි කියන බය වෙන්න එපා. මම ඔයාලට පාර පෙන්නනවා. රැයට උතුරුතරෝදියා බලාගෙන තමයි බේරෙන්නේ. ඒක ඔයිට වැඩි විශාල කම්පනයක් ඇති වෙනවා මරණ වේලාවේදී අපට. එතකොට කොහේ ඇයිද කියලා පොඩ්ඩක් හිතන්න. මේ කරපු පින් මතක් වෙයිද? අපි කරපු පව් මතක් වෙයිද? මොනවා මතක් වෙයිද කියලා. දැන් ওই කිට්ටු කරනකොට කොච්චර බයක් කරනවද? කිට්ටු කරනකොට ඇස්සරෙනවා. ඇස් වහගෙන හිටියත් තෝන්තු වෙනවා. කවදා හිතන්න අපි මේක ජයගත්තයි කියලා. ලෑස්තිලා ගිහිල්ලා මේක ජයගත්තම තේනවා. යම් ප්‍රමාණයකට මරණ ජයගත්තා. මරණ වෙලාවදී අනිවාර්යයෙන්ම කරකොලතාවයි. අදල්පස්සේ අපි හිතනවාද අපේ අම්මා ඉන්න දිහාට හැරෙයි බුදුහාමුදුරු ඉන්න දිහාට හැරෙයි කවදාකවත් හිතන්න එපා. ඒක නිකන් ස්විප් කරකෝන එක ඇරදාරිය වගේ තමයි. කොහේ ඇයිද කියන්න බෑ. ඉතින් ඒකට මේ පෙරහුරුවක් මේ වගේ අපිට පාලන තත්ත්වයක් කරලා කරන්න පුළුවන් වීම ඒ වගේ විසමාරු ගතියක්, කලකොල ගතියක්, පාළු ගතියක්, තනි ගතියක්, ඒකාරකල් ගතියක් දැකීම යනවා බලනකොට හොඳ දෙයක් කියලා දෙතන් නරක දෙයක් කියලා. එතන හැම කෙනාටම විසමාරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම කෙනාටම කරකොලත අරින්න. අපි නෑ යෝ අපි වස්තු අපි දේවල් කවදාකවත් කරකවන්න දෙන්නේ නෑ. අපි ඉෂ්ටිත කරනවා. ඉන්ද්‍රජානසි විතරක් ඇවිල්ලා කරකොලත අරිනවා. මොකද මලට වෙන්නේ කියලා. හරියට වෙන්නේ නැති දෙයක් වගේ. ඔය භාවනා නොකර මරණයට යන කෙනෙක් ගැන හිතනද එහෙනම් මේ භාවනා කරලා මේ පෙරවුරුවක් වශයෙන් කරන අපිට මෙහෙම බය එනවනම් ඉතින් ඒකට කෙලින්ම චෝදනා කරන සද්දාල් නැහැ. උත්තරේ මොකද්ද? අනිදාසීම මේ ලස්සන පේන දේවල් බොඳ වෙන්න පටන් ගන්නවා. පැලිමාලා කැඩිච්ච දේවල් ෆ්ලැට් වෙන්න පටන් ගන්නවා කියන්නේ භවනා ජීවනවා ප්‍රතිපදාවේ ජීවනවා. ඒකට ලෑස්ති වෙන්න සාමාන්‍ය සතියෙන් බෑ. සුපචිත්තික සතියක් ඕන. ලෑස්තිලා. ඒ ලෑස්තිලා යන තමයි අප්‍රමාදී කියන්නේ. ඩෙලිජන්ස්. මම ඉස්සරහට එනවා මට මම දන්න කිසිම ශාස්ත්‍රයක් වැඩ කරන්නේ නැහැ. ඔක්කොම අවලංගු වෙනවා. හැකියාවල් සියල්ලම බොද වෙලා යනවා. මෙතෙන්දි කොහොමද මම දිශාව තෝරගන්නේ? ඒක තමයි ඕකප්පන සද්ධා කියන්නේ. ප්‍රසාද සද්ධාව නෙවෙයි. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා පිළිත් නූල් දානවා. අර අරසා මේ අරසා ඔක්කොම අවලංගු වෙලා යනවා. අවලංගු වුණාට පස්සේ මගේ හිතට පුළුවන් ද දිශාව තෝරන්න. එකයි කරන්න තියෙන්නේ මේ හිතේ අවදානක් අත්‍යතපත් කරලා පුරුදු කරන්න. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරය කරන්නේ. ඒක තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ ට්‍රේනින් වල කරන්නේ. අනතුරටපත් කරලා පුහුණුවක් විදියට. ඔක්කොටම ඉස්සර තමයි බුදුහාමර අපේ මේ සිංහ පරම්පරාව ඇති කිව්වේ. ඔය දැන් ඉන්න ලයන්ස් ක්ලබ් වල ඉන්න කට්ටිය එකතු වෙන සිංහෝ. බුදුන්සේ තනි වෙන සිංහය ඇදී බුදුහාමර විතරයි. එකතු වෙන්නේ නැහැ සිංහෝ කවදාවත් එකතු වෙන්නේ බොරු. සිංහය තනියම ඉන්නේ. උඹලගේ තියෙන අයිතිවාසිකම් හැකියාවල් දක්ෂකම් බිඳුවට බසනවා. බලපන් ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ. බලපන් සීලය තියෙනවා කියන්නේ. බලපන් සතිය තියෙනවා. එතන විතරයි අපි අපේ හැකියාවල් බලන්නේ දිනුනේ වෙන්නේ ඉදිරිපත් වෙන්න තමන්ගේ විවේක තමන් හිතන්නේ ඔතෙන්දි විතරයි. අපි නැත්තම් බැංකු ගිණුම ගැන බලනවා, ඊතර ගෑණි බලනවා, පිටිත් නෝර ගැන බලනවා. මේ සේරම බොරු මායාවල් විතරයි. ඔතෙන්ද එනවා. එනකොට ලෑස්තිද? ඉතින් මම කියනවා ඒකට මේ මම ධාරියට බැලුවා. ඔතින්දි ගෑණියෙක් වෙන්නපා. පිරිමියෙක් වෙල්ලා. තව කායවත් පිටපතන් දෙපා. පැතුවොත් අනුන් පිට පැතුවොත් වෙයි වෙනසිල්ල. පැතුවොත් බාලයි, පැතුවොත් බොළඳයි, පැතුවොත් බාල්වි. පැතුවොත් නෝන්ජල්. පැතුවොත් වාල්. නිමහල් වෙන්න නම් ඔක විතර එන්න දෙන්න. ගියාට පස්සේ බලන්න හැප්පෙන්න මොකක්වත් දෙයක් නැහැ. එහා පැත්තේ හෙන ජොලි. ඔක පිටු පියාට නැහැ අපි හැපැත්තේ හැපැත්තේ. ඔක්කොම මේ ඇයිද? මානසික අසාන්තිය මිනිස්සු කායික අසාන්තිය ඔක්කොම මේ පැත්තේ ඇයි. ඒගොල්ලෝ ආර්යමී ආදියා බල බල ඉන්න පිටට සම්පත. ගියේ කාට හැප්පෙන්න මොකුත් නැහැ. එහා පැත්තට ගියාම මම කියන්නේ නිතරම දෙයක් තියෙනවා. ඔක්කොම වරක් තියෙනවා. ලෑස්තිලා මේකයි තියෙන්නේ. කොහොමද කියන්නේ?
කොච්චර වෙලා ගන්නවද? විනාඩි 5. පහක් දෙන්නේ නැහැ. තුනකින් ඉවර කරන්න. ආසයි දෙන්නේ. පස්සේ නිදි ප්‍රකාශය. විසරණවන්නේ දැන් තුමද නලයි සංගායනයේ සාමාන්‍ය පදන්නේ මත මේ ආදිත්‍ය දෙයක් කියන්නේ හේමනා කියන්නේ මේ කලින් මම සම්පූර්ණ සුද්ධ කරලා වාචිකය කරයි මේ අතාර පිළිමෙන් විතරයි මේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේපාර මට ඒක කරන්නේ මම නැහැ කියලා. සවාල් කරලා උඩින් පිටුරේක මේ මොඩක් වගේ වෙනවා කියලා මේ මට ඒකෙදි කියන්නේ මේ පාර ලියලා මේ කරන්නේ දුරම මේ හදින් යන්න බැරි නිසා තමයි කලින් අරුදි දෙන්නේ. ඊපස්සේ මට ඒක මේ සදාව දවා ඉදිරියට වෙන්නේ මේ කලින් අර උදේ පැත්ත මේ උනාට ඊට පස්සේ කියන්න අර ඒකත් කියන්නේ මම පොඩි නේද නැත්නම් මේකෙන් පොඩි මාතෘකාවක් කරන්නේ. මේ දැනුම අමාරු කරියගේ ලියලා ඉදිරිපත් කරනවා කියලා මේ සලහන් දාස මේ ඊට පස්සේ ඒකේදී මම හරියට මම මේ ලියපේජේ අරගෙන මම දන්නේ මේ වාර්ත කිව්වා මේ ඒක 16 ඉතින් මේක 16 ප්‍රශ්න කිව්වේ අහලා තියෙන්නේ කම්පියුටර් ඉගෙන බෑ මොලේ කම්පියුටර් එකට සාපේක්ෂ විව විතරයි මේක මේ තෝරලා දෙන්න පුළුවන්. ඒකත් මට හිතන්නේ ඒකකොට භාවනා වැඩසටහනේ දවස් 5ක් ඉවරයි. ඒක මට හිතෙනවා හරි. තව දවස් 5ක් තියෙනවා. මම අර කලින් තිබ්බ අධ්‍යක්ෂ කොහොම පැත්තක තියලා ආයෙම මේ පස්සේ නිවාස අද ඉඳන් ආයෙම වාඩි වෙලා අලුතින්ම ඒ බිස්නස් මයින්ඩ් එකේම පටන් අරගෙන මේක මේ ලිඛිතව ඉදිරිපත් කරලා බලන්න කියලා. මේක නිකන් කරලා බලමු කියලා හිතුනේ ඒ විදිහට. ඊට පස්සේ වාඩි වෙලා මොකක්වත් බලන්නේ ඉතින් මොකක්ද වෙන්නේ කියලා බලන්න ඉන්නකොට මේක කලින් මම බලලා තියෙන්නේ මේ ආනාපානිය කියලා තමයි බලාගෙන ඉඳලා ආනාපානිය පිළිබඳව ගන්නවා. සම්පූර්ණ නැති වුණාන් පස්සේ ඒ අවදියේ පූර්ණ අවදියේ කියන එක අත්දැකලා ඒ අවදියට අවදි වෙලා ඉන්න එක තමයි මම මේ තුන් කරන්නේ. ඒ ඔක්කොම හතරේ ආයමත් වාඩි වෙලා මේ එදා ඒ අවදියට අවදි වෙනවත් කියන්නේ නැතුව නිකන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ. එතකොට මේ තේරුණේ මේ පිම්බීමේ හැකිලිම. ඊට පස්සේ මේ පිම්බීම හැකිලිමට සාපේක්ෂව මේ ඊට පස්සේ වෙච්ච සිද්ධි ඔක්කොම මම මේ ඊළඟ කමටහන් මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරා. ඊට පස්සේ පිම්බීම හැකිලිමේ කියන්නේ එකයි ඊට පස්සේ හිත විකයන්නේ එකයි නැවත එන්නේ එකයි. ඊට පස්සේ ඒකට කම්පා වුණාද නැද්ද කියන එකයි මේ හැම එකක්ම මේ වරින් වර මේ ආය මොල් කියන ප්‍රධාන කමඨාන්ත මොකද වෙන්නේ කියන එක හරියටම බලන් ඉඳලා ඒ විදියටම ලිවි. ඊට පස්සේ ඒකට වහන් වල මේ ඒක ඒ විදියට තමයි යන්න ඕනේ කියන එක ඉන්නතම මේ මේක ගන්නවා. ඊට පස්සේ දවස් දෙක තුන වෙනකොට මට මේ තේරුණා දැන් උදේ පාන්දර මේ පරියන්ක භාවනාවේ කරලා ඇවිල්ලා මම සංවාස්තා ලියලා ආයෙ ගිහිල්ලා දැන් උදාහට ගිහිල්ලා මේ තව පරියන්කේක වාඩි වෙලා එතකොට මේ අර උදේ අධ්‍යක්ෂීම මම ලියපු එක එන්නට රස කර මම ලියපු එක මේක නිකන් මෙලොරක් නෙවෙයි. ආයෙ දැන් මේ අලුතින් බලන්නේ එක මේක ලියනවා ආයෙ ඒක ලියනවා. අලුත් එක ලියනවා. ඊට පස්සේ ආයෙ ගිහින් ආයෙ පරියන්කේක වාඩි වෙලා එනකොට ඒකත් එපා. ඒකත් වැරදිනේ. ඊට පස්සේ මේ ඒකේ තව දෙයක් තුනා ඒ ලියලා තව මේ ඉන්දියෙන්ද මේ දැන් 3-4ක් ලියනකොට මේ ලියලා ඉවර වෙලා බලනකොට ඒකේ පාර. ඒ කියන්නේ ඒක වැඩක් නැහැ කියලා කියන්නේ.
බලන විකල් හැම මොහොතම මේක ඇතුලේ නිකන් දෘෂ්ටියේ ලොකුම මේ පරිණාමයක් වෙනවා. එතකොට ඒ වෙලාවට ඒක රසවත් වගේ කතාව ගොතලා ලියුවට ආයේ ඊළඟට බලන්න ඒ අලුත් දෘෂ්ටියෙන් බලනකොට ඒක වෙන කතාවක් කියන්නේ. එතකොට මේ විපරිණාමය දිහා බලන් ඉන්නකොට ඒක කෙලවරක් නේ. ඒ වගේ ඒක මහා වේගකින් එන්න ගත්තා. ඒක එක එක විදිහට කතා වෙද්දී ඒක බලන එක අතහැරියාම ඉතින් තව වේගවත් වෙලා ඉතින් දෝෂාවක් වගේ ඉතින් සක්ම කරනකොට තමයි ඒක ගොඩක් එන්නේ. මේ එක දිගට ඒක පාලනය කරන්න බෑ. බලන් ඉඳ විතරයි පුළුවන්. ඒක එහෙම දිගටම ගිහින් මේ එක තැනකදී මොක් ගාලා වේවි. ඒක පාට මේක නැති. මේ නැති වෙච්ච ඒ සහල පීක් එකටම ගිහිල්ලා එක පාට මේක නැති උනේ. ඊට පස්සේ මට ඒක හිතුණ ඇත්තටම මේ මම ගොළු වුණා කියලා. කියන්නේ හිතේ විතර කියලා. සත්‍ය එක පාටම නැති වුණා. ඊට පස්සේ මට මේ කතාව මේ විතක් එන්නේ නැහැ. තේරෙනවා කතාව ගොතන්න පුළුවන්. මේ කියන්නේ කතාව හිතන්න පුළුවන්. හිතන වෙලාවට කතා කරන්න පුළුවන් වුණාට මේ කලින් තිබ්බ සත්‍ය එක පාටම නැති වෙලා සම්පූර්ණ නිදහසක් තියෙන්නේ. මේ ඊට පස්සේ මම අර දහම් අන්නේ ඉන්නේ. පස්සේ පල්ලෙහාට එනකොට කැලෑ මැදට ඇවිල්ලා මම ටිකක් කතා කරලා බැලුවා. ඇත්තටම කතා කරනවා. ඒ තරමට මේක නිසා ගොඩ වෙලා. ඊට පස්සේ ඒක මේ අදනකම් ඒක හින්ම තමයි. ඒක උනාට ඒක ස්වභාවයක්. මම ඊට පස්සේ ඒක ගන්න නෑ. මම දැන් අතර කරන්න ඕනේ. දැන් මම මේක කියන්නේ නැත්තේ මේ කමඨාන් භාගා නිරේකේ මම ඊට කලින් මේ රාජනීය කියලා මේ නොකරනකොට ඒ අධ්‍යයනින්ම මේ මට හදියටම මේ වෙනස බලා ගන්න බැරි මොකද මේ කමඨාන් භාගා කියන්නේ මොකටද කියන එක මට කියනකොට ලියන එක විසිකේතුවට කමන්නේ ඩයරි එකට යන්න ආරම්භ. පුදුමාකාර දිනුවක් වෙනවා. ලියන එක ලියලා වුණාට පස්සේ බොරු. ආය වෙන එක. ආය කමන්නේ අනිදාස ආයිලියන්. ආයෙත් ඒක බොරු වෙනවා. 3-4 වෙනකොට තේරෙනවා අපි මේ කතා කරන කිසිම දෙයක් වග වෙන්න බෑ අපිට. මේ කීලි වෙනට ඒක ඉවරයි. බැලි ලියන එකේ පරිණාමය තමයි පේනවා. ඒ නිසා ලියමනේ තියෙනවා මොකද්ද අපිට ඉතිහාසය කියලා දෙන ගතිය. ඒ නිසා ඒක ස්වභාවයක් මෑත කාලේ තියෙන ස්වභාවයක් තමයි තමන්ගේ ඉතිහාසය මොකද්ද භාවනා කරන වැටෙන්නේ ලියන්න ඒක ආයෙ භාවනා කරන්න. එතකොට පේනවා මේ දීපක වැරදි. බොරු නෙවෙයි අවංකවම ලියලා තියෙන්නේ අන්දාස වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම මයිලඟ ඒ ගුරුමේ ඉන්න කාලේ ලියපු හැම කොල කැලක්ම මම ගෙනල්ලා තියාගෙන. ඉතාමත්ම බොළඳයි. බොළඳ කිව්වහම ඒ ලැජ්ජයි කියන්නේ. එතන තමයි වෙනස වෙලා තියෙන්නේ. ඒ කමටහන් සුද්ධ වෙලත් නැහැ. මගෙන්මයි සුද්ධ වෙලා තියෙන්නේ. අන්නේ ළමා වයසේ තමයි ඇත්තටම වෙනස ඇති වෙන්නේ. ඒ නිසා කොල කැලක් අරගෙන දීලා තියන්නේ. ලැජ්ජයි කියන්නේ. අන්තිම නියමනේ විසි කරන්න එපා. කොළ ටික එකතු කරලා බලනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන්නේ අපිට වෙනසක් ඇති කරනවා. ඉතින් මම මෙතන යන්න හදනවා මට පොඩි වැඩක් තියෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.